1985 තමයි මුළු මනින්ම සීනි පුරවපු නැවක් ලංකාවට අවිලා තිබ්බේ. 85න් පස්සේ පහුගිය ඔක්තෝබර් මාසයේ 12 වෙනිදා සීනි නැවක් ගෙනවා මෙට්‍රික් ටන් 26500. අවුරුදු 36කට පස්සේ සීනි පුරවපු නැවක් ආවා. 725ට අඩු කරාට පස්සේ. නිකම් වෙනවා කියලා හිතනවා. කවුද ගෙනාවේ? විල්මා සමාගම. ඒ කියන්නේ කවුද? සජාද් මෞසීන්. ඒ කියන්නේ කවුද? සංගිලා හොටල අයිති කෙනා. සීනි වංචාව. ටිකක් කියන්න. දැන් බලන්න. දැන් අද මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා මාධ්‍ය සාකච්ඡාවක් තියලා කියනවලු ආණ්ඩුව ඉතින් බදු අඩු කරනවා බදු වැඩි කරනවා ඒක ආණ්ඩුව වැඩි. ආණ්ඩුව බදු ගහනවා බදු අඩු කරනවා බදු වැඩි කරනවා ඒක හරි අපි පිළිගන්නවා. හැබැයි මේ දවස්වල ආණ්ඩුවේ ප්‍රතිපත්ති බවට පත් වෙලා තිබුණේ මොකක්ද? මම පස්සේ එකක් කියන්න. ප්‍රධාන එක තමයි ලංකාවේ විශාල ඩොලර් හිගයක් තියෙනවා. අපිට මේ අවුරුද්දේ විදේශීය ණය ගෙවා ගන්න තියෙනවා රටක් හැටියට ඩොලර් කෝටි 8700ක් ඕන. ඒ කියන්නේ විදේශ ණය පංගුව ගෙවන්න ඩොලර් කෝටි 8700ක් ඕන. බහණ්ඩ යවලා ලැබෙන අපනයන ආදායම බහණ්ඩ ගේන්න යන ආනයන වියදමත් එක්ක බලපුවාම ආසන්න වශයෙන් ඉස්සර අවුරුදු වල නම් අපිට ඩොලර් කෝටි 900ක් මදි. දැන් ගත්තොත් ඔය සීමා කරලා ඩොලර් කෝටි 600ක් විතර මදි වෙනවා. එතකොට අතන 870ක් කෝටි ඕන, මෙතන 600ක් ඕන. ඩොලර් කෝටි 4000 ඩොලර් කෝටි 1470ක් ඕන. මොකටද? මේ අවුරුද්දේ ඩොලර් ණය ගෙවන්නයි බඩු ගේන්නයි. හම්බෙන්නේ මොනවගෙන්ද? එකක් හම්බ වෙනවා විදේශගත ශ්‍රමිකයන්ගේ. ඒක නිකන් 6ක් විතර හම්බ වෙයි. ඒත් 870ක් මදි ඩොලර් කෝටි. සංචාරක ව්‍යාපාරයේ සේවා සපයලා උපරිම 2.7ක් හම්බ වෙයි. අතනින් දාලා. මම ගණන් හදාගන්න ලීසියට. ඒතර 8.7න් 2.7ක් අඩු වුණාම නේද? ඩොලර් කෝටි 600ක් මදි. දැන් ආණ්ඩුවට ඩොලර් නැහැ. රුපියල් නම් අච්චු ගහන එක තියෙන්නේ. උත්තර නේද? මේ දවස්වල ලංකාවේ පැය 24න් වැඩ එකම කර්මාන්තසාල මොකද්ද? මුදල් අච්චු ගහන එක. ගිය අවුරුද්දේ මුදල් අච්චු ගහලා තියෙනවා බිලියන 654ක්. කෝටි 65400 සල්ලි අච්චු ගහලා තියෙනවා. මේ අවුරුද්දේ 1 2 3 කියන දවස් 3 විතරක් සල්ලි අච්චු ගාව බිලියන 13ක්. කෝටි 1300. දවස් 3යි 1 2 3 ජනවාරි. කෝටි 1300ක් අච්චු ගියා. පෙබරවාරි මාසේ කෝටි 40ක් අච්චු ගහලා. හිතන්න. සල්ලි අච්චු ගහන එක තමයි වැඩි. හැබැයි ඩොලර් අච්චු ගහන්න බෑනේ. අපිට දැන් ඩොලර් කෝටි 600ක හිගයක් තියෙනවා අච්චු ගහන්න බෑ. ඩොලර් මොකද කරන්න ඕන අපි? උපයන්න ඕන. ඩොලර් අපි උපයන්න ඕන. ඊළඟ ලංකාවෙන් එළියට යන එක අඩු කරන්න ඕන. ඒ කියන්නේ බහණ්ඩ ගේන එකට නීති දාන්න ඕන. දැන් නීති දැන් මේ මොනවද දාලා තියෙන්නේ? මොනවද දාලා තියෙන්නේ? ආණ්ඩු නීතියක් ගෙනාවා සියලුම වාහන ආනයන කිරීම තහනම්. ගිය අවුරුද්දේ තහනම් මේ අවුරුද්දේ තහනම්. එයි වාහන ගේන්න ඩොලර් එළියට යනවා. වාහන ආනයන තහනම් කරා. මෝටර් ත්‍රී වීල් ආනයන තහනම් කරා. එයි ඩොලර් එළියට යන එක වළක්වන්න ඕන. ටයිල් කොමඩ් නේද? සියල්ල බාත්රූම් කට්ටල සියල්ල නේද? ආනයන තහනම් කරා. සාමාන්‍ය 16000 තිබුණු කොමඩ් එකක් අද කීයද? 42000 48000යි. ඇයි ඩොලර් එළියට යන එක නතර කරන්න තහනම් කරා. කහ දුටු තැන අල්ලනවා. කහ දුටු තැන අල්ලනවා. හිතන්න ලංකාවේ කවුරු හරි හිතුවද කහ දැක්කොත් අල්ලයි කියලා. අපි හිතුවා කුඩු දැක්කොත් අල්ලයි. නේද? හොර කසිප්පු පෙරුවොත් අල්ලයි. ලංකාවේ කවදා හරි තමුන්නාන්සේ හිතුවද කහ දැක්කොත් අල්ලයි කියලා. නෑ මේ වෙච්ච දෙහි. ඇයි ඩොලර් පිට රට යන එක නතර කරන්න කහ නතර කරා. සමහර බහණ්ඩවල බදු වැඩි කරා. එතකොට මිල ඉහළ යනකොට ගේන එක අඩු වෙනවා. හරිද? ඔය පිට රටින් බාණ්ඩ ගේනකොට
දැන් ආණ්ඩුව දීලා තියෙන LC එක ඕපන් කරන්න ඕන මාස 6කට. අද බහණ්ඩ ගේන්න ඇනුම් කරාට ඩොලර් දෙන්නේ මාස 6කින්. ඒ ඩොලර් යන එක නතර කරන්න. මම මේ අහන්නේ දැන් මේ ඔක්කොම තියද්දි දැන් ආටිකල් කියනවනේ බදු අඩු කරන්න පුළුවන් වැඩි කරන්න පුළුවන් කියලා. හැබැයි අනිත් හැම එකකම බදු වැඩි කරනකොට ආනයන සීමා කරනකොට සමහර බහණ්ඩ ගේන එක මුළුමනින්ම තහනම් කරනකොට සීනි වල මොකද කරන්නේ? රුපියල් 50 බද්ද 725ට අඩු කරා. නැත්ද පොඩි කුකුසක් එතන. සරලයි. අනිත් ඔක්කොම හදන්නේ මොකටද? ආනයන අධෛර්යමත් කරන්න. සීනි වල හදන්නේ. ඇති තරම් ගේන්න. 725ට බද්ද අඩු කරා. 1985 තමයි මුළුමනින්ම සීනි පුරවපු නැවක් ලංකාවට අවිලා තිබ්බේ 85. 85න් පස්සේ පහුගිය ඔක්තෝබර් මාසයේ 12 වෙනිදා සීනි නැවක් ගෙනවා මෙට්‍රික් ටන් 26500. 1985න් පස්සේ ඒ කියන්නේ එතන 15යි මෙතන 21 අවුරුදු 36කට පස්සේ. අවුරුදු 36කට පස්සේ සීනි පුරවපු නැවක් ආවා. 725ට අඩු කරාට පස්සේ. නිකම් වෙනවා කියලා හිතනවා. කවුද ගෙනාවේ? විල්මා සමාගම. ඒ කියන්නේ කවුද? සජාද් මෞසීන්. ඒ කියන්නේ කවුද? සැංගිලා හොටල අයිති කෙනා. එකට හොරකම් කරන්න ඒගොල්ලන්ට ජාතිවාදීත් නෑ මතක තියාගන්න. හරිද? ඒගොල්ලෝ එකට හොරකම් කරන්නේ. අය ඒ වගේ ඒවට ජාතිවාදී නෑ ඒගොල්ලෝ ගාව. 5000 කොලේ තියෙනවද ජාතිවාදී නේ? හරිද? ගම්වල ඡන්ද ගන්න තමයි ඒගොල්ලන්ට ජාතිවාදී. හරිද? මේ වෙනකොට එම සමාගම ගෙනත් තියෙනවා මුළු සීනි තොගයක් ගෙනත් තියෙනවා මෙට්‍රික් ටන් 320000ක. ඔය මාස දෙකමාර. ද ලංකාවේ කවදාවත් මාස දෙකමාරක් ඇතුළත 320000ක මෙට්‍රික් ටන් සීනි ඇවිල්ලා නැහැ. ඒකෙන් තුනෙන් එකකට වඩා වැඩියෙන් ගෙනල්ලා තියෙන විල්බා සමාගම. රුපියල් 50 බද්ද තිබ්බනම් මෙට්‍රික් ටන් 320000ට 50 වැඩි කිරීම 320000 වැඩි කිරීම 1000 කීයද? රුපියල් කෝටි 1590 නේද? බිලියන 15.9. එහෙනම් මේ 50 බද්ද තිබ්බනම් මේක ආණ්ඩුවට එන්න ඕන. හරිනේ? 50 බද්ද ගැහුවනම් කෝටි 1590ක් ආණ්ඩුවට එනවා. ආණ්ඩුවට සල්ලි නෑ. පඩි ගෙවා ගන්න විදියක් නෑ. ආර්ථිකය වැටිලා. මුදල් ඇති තරම් අච්චු ගහනවා. හැබැයි මොකද කරන්නේ? භාණ්ඩාගාරයට එන සල්ලි කෝටි 1590ක් එන එක අඩු කරා. එහෙනම් මොකද වෙන්න ඕන එක? බද්ද අඩු කරාට පස්සේ සීනි අඩු වෙන්න ඕනේ. මොකද සීනි තිබේ රුපියල් 135ට. බද්ද රුපියල් 50 අඩු කරපුවාම රුපියල් 85ට සීනි දෙන්න ඕනේ. ගැසට් එකක් ගහුවා ගෝඨාභය රාජපක්ෂ සීනි වල තොග මිල රුපියල් 80යි සිල්ලර මිල 85යි කියලා. තිබ්බද කොහෙද? 80ට 85ට සීනි. එක්ක 50 බද්ද ආණ්ඩුවට යන්න ඕන. එක්ක බද්ද අඩු වුණාම රුපියල් 80ට 85ට සීනි ජනතාවට එන්න ඕන. සීනි අඩු වුණත් නැහැ ආණ්ඩුවට බද්දත් නැහැ. එහෙනම් මොකද උනේ? මොකද උනේ? අර තමන්ගේ ඊටාම සමීපතම සහචාර කණ්ඩායමක් අතට නේද සීනි හරහා ලැබෙන බදු මුදල් කාණුවක් කපලා ඒගොල්ලන්ගේ ගෙවල් වලට හැරෙව්වා. ඕක තමයි හොරකම. එහෙනම් දිනුවේ කවුද? කවුද දිනුවේ? අපේ රටේ සීනි පරිභෝජනය කරන ජනතාව දිනුවද? නෑ. දිනුවේ කවුද? ගෝඨාභය ජනාධිපතිවරයා. ඒ ජනාධිපතිවරයා වටේ ඉන්න සහචර පිරිසක්. ඒගොල්ලන්ගේ කට්ටිය. සජාන් මංගුසාන් කියලා කියන්නේ වියක් මගට රැස්වීම කරන්න සැංගිලා හෝටලේ අඩු මිලට දීලා තියෙනවා. බොහෝ ජනාධිපති ලේකම් කාර්යාලය සාකච්ඡාවල සජාන් මොහමඩ් මහුසින් ඉන්නවා. තේරුණාද? එහෙනම් දිනුවේ අදත් කවුද? පාලකයා සහ පාලකයා වටේ ඉන්න සහචර පිරිස. දැන් බලන්න සාමාන්‍යයෙන් ගත්තොත් මේ කොවිඩ් වසංගතය හේතු කොටගෙන ලංකාවේ විශාල ව්‍යාපාර කඩා වැටෙනවා. නේද? ගාමන්ට් ෆැක්ටරි වැහුණා.
හෝටල් වලට බිස්නස් නැතුවම ගියා. කුඩා පලා ටිකක් තියානම් පාරේ විකුණපුවා ගන්න නැතුව ගියා. කොල කැඳ කඩේ ගන්න නැතුව ගියා. නේද? ඒ කියන්නේ සියලු ව්‍යාපාර කඩා වැටෙනවා. හැබැයි ව්‍යාපාර කඩා වැටෙන අතර කොවිඩ් වසංගතය හේතු කරන අලුත් ව්‍යාපාර ටිකක් පැන නැංගා. මොකද්ද? මාස්ක් එක. ඒ කියන්නේ ඉස්සර මාස්ක් එකක් ඔය දැන් ඔය නිල් පාට මාස්ක් එක තියෙනවද? මට දොස්තර මහතුරු වගේ කිව්වා ඉස්සර සහෝදරයා මේක ගන්න අපි ඔපරේෂන් එකක් කරන වෙලාවට. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් අපි හැමදෙනාම මේක පළඳගෙන ඉන්නේ. එහෙනම් ඒක අලුත් බිස්නස් එකක්. මාස්ක් එක අලුත් බිස්නස් එකක්. ඊළඟ සැනිටයිසර් අලුත් බිස්නස් එකක්. ඒ කියන්නේ මේක ඇවිල්ලා මේ කොවිඩ් වලින් ආපු අලුත් බිස්නස් එකක් සැනිටයිසර්. තව බිස්නස් එකක් ආව මොකද්ද? ඇන්ටිජන් ටෙස්ට් කිට්. ඒ කියන්නේ මොකද්ද? කොවිඩ් එයාට වැළඳිලා තිබුණාද නැද්ද කියලා පරීක්ෂා කරන බලන ඇන්ටිජන් පරීක්ෂාවට අවශ්‍ය වෙන ඇන්ටිජන් ටෙස්ට් කිට්. තවත් බිස්නස් එකක්. තවත් බිස්නස් එකක් ආව මොකද්ද? ආව නෙමෙයි හැදුවා. මොකද්ද? විදේශගත ශ්‍රී ලාංකිකයන් එනකොට ඒගොල්ලෝ ගෙවල් වලට යවන්නේ නැහැ සති දෙකක් හෝටලයක තියාගන්න. නේද? හෝටල් නිරෝධායන. අලුත් බිස්නස් එකක්. ඉස්සර හෝටලේ හිටියේ කවුද? සුද්දෝ. එහෙම නැත්නම් සංචාරකයෝ. දැන් හෝටලේ ඉන්නේ කවුද? නිරෝධායන කරනවා. අලුත් බිස්නස් එකක්. ඒතර ගොඩාක් බිස්නස් වැටෙනකොට අලුතෙන් බිස්නස් ටිකක් මේ කොවිඩ් එකෙන් ආරම්භ වුණා. කවුද බිස්නස් කරේ? කවුද? සැනිටයිසර්. නේ වකි. තියනවද? දී සැනිටයිසර්. දිලිත් ජයවීර. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ සමීපත මිතුරා. ඒ බිස්නස් එකේ කොල්ලන්. ඇන්ටිජන් ටෙස්ට් කිට්. කවුද? දිලිත් ජයවීර. ගෝඨාභය රාජපක්ෂගේ දෙරණ මාධ්‍ය හිමිකරු. අපි මාධ්‍ය විදිහින් ඒකට පලින්නේ. හරිද? යුතුයබල දිහා නිකන් 아무තු විදිහට බලන්න එපා. හරිද? නේද? ඒගොල්ලෝ මම කියන්නේ නේද මම කියන්නේ. ඉතින් ඒගොල්ලන්ට ඒක විවෘත වෙනවා. ඊළඟ හෝටල් නිරෝධායන කවුද? එයා. ඉස්සලම දැම්ම යාගේ හෝටල් නිකන් නිරෝධායන දෙනවා කියලා. හරිද? බලනකොට එහෙම නෙවෙයි. හරිද? ඊට පස්සේ කවුද? නිස්සංක සේනාධිපති. ඒගොල්ලෝ හෝටල් කුලියට අරන් නිරෝධායනයට දෙනවා. දැන් හෝටල් වලට වැලේ වැල් නැතුව ඉන්න කාමරයක් 1500 2500ට යන්නේ. කීයද මේක? මෙයට 12500. දින 14ක් ඉන්න ඕන. 12500 ගන්න දින 14ක් කියන්නේ 175000යි. නේද? ඉතින් මැද පෙරදක වැඩ කරන කෙනෙක් මාස 3-4කටම උපයන්නේ 175000යි. දැන් මාස 3-4ක උපයාගත්තු ධනය ගෙවන්න ඕන හෝටලේ නිරෝධායන අලුත් බිස්නස්. හිතන්න. කොවිඩ් වසංගතයක් හමුවේ පවා තමන්ගේ සහචර කණ්ඩායම් වලට නේද ආදායම් උපයන මාර්ග. එහෙනම් දිනුවේ කවුද? දිනුවේ ඒගොල්ලෝ.